බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කන්තේච සෝවචස්සතා සමනානං ච දස්සනම් කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තීති. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, බුදුහාමුදුරුවෝ දේශනා කරපු මහා මංගල සූත්‍රයේ තියෙන ගාථාවක් තමයි මම සඳහන් කළේ. කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං කියන ගාථා ධර්මය. කන්ති ඉවසීම, සෝවචස්සතා කියලා කිව්වේ කීකරුකම, ඊළඟට සමනානංච දස්සනං ශ්‍රමණයින් වහන්සේලා දැකීම, කාලේන ධම්ම සාකච්ඡා සුදුසු වෙලාවල් වල දහම් සංවාදවල නියැලීම ඒතං මංගල මුත්තමං. මේ දේවල් තථාගතයන් වහන්සේ වදාලා උතුම් මංගල ධර්ම කියලා. දැන් අපි බලමු කොහොමද මේ කරුණු අපේ ජීවිතයට අදාළ කරගන්නේ. කන්ති කියන වචනේ ඔබ අහලා තියෙනවා පාරමිතා ගැන අහනකොට නේ. දස පාරමිතා ගැන අහද්දී ඔබ අහලා තියෙනවා බෝධිසත්වයන් වහන්සේ කන්ති කියලා පාරමිතාවක් සම්පූර්ණ කරා කියලා. කන්ති පාරමිතා. කන්ති කියලා කිව්වේ එතන ඉවසීම කියන එක. ඉවසීම බෝධිසත්වයෝ පුහුණු වෙලා තියෙනවා පාරමී ධර්මයක් විදියට. හැබැයි ඒක පියවර තුනකින් ඉවසීම පුහුණු වෙලා තියෙනවා. කන්ති පාරමී, කන්ති උපපාරමී, කන්ති පරමත්ත පාරමී. කන්ති පාරමී, කන්ති උපපාරමී, කන්ති පරමත්ත පාරමී. ඒ කියන්නේ පියවර තුනකින් ඉවසීම පුහුණු වෙලා තියෙනවා. එතකොට ඉවසීම පුහුණු වෙන්න තියෙන තල තුනක්, අවස්ථා තුනක්.
ඒක පාරමී, උපපාරමී සහ පරමත්ත පාරමී කියන්නේ. මෙහෙමයි ඒක තේරුම් ගන්න ඕනේ මේ විදිහට. දැන් කන්ති පාරමී කියන්නේ ඉවසීම පාරමී ධර්මයක් විදිහට පුහුණු වෙනකොට අපිට එනවා අභියෝගයක්. මොකද අපි අමාරුවෙන් සූදානම් කරපු, රැස් කරපු, හම්බ කරපු, එකතු කරපු දේවල් වලට අභියෝග කරන අවස්ථා එනවා. ආණ්ඩුවෙන් ඇවිල්ලා ලයිට් කණු දාන්න එනවා අපේ ගේ මැදින්. එතකොට අපි අමාරුවෙන් ඒත් අපි නිත්‍යානුකූලව, අපි ධර්මානුකූලව එකතු කරපු දේවල් වලට අභියෝගයක් එන වෙලාවේදී අපි ඒ අභියෝගය අපට තියෙද්දිත් අපේ ඉවසීම බිඳවට ගත්තේ නැතොත්, ඒ වගේ අභියෝගයක් අපිට තියෙද්දී අපි ඉවසීම නැති කරගත්තේ නැතොත්, ඒකට කියනවා කාන්තිපාරමී. ඒක සාමාන්‍ය විදිහට අපිට ධර්මයේ තෝරලා දෙන්නේ මෙහෙමයි. අප සතු දේවල් පරිත්‍යාග කරමින්, අප හම්බ කරපු දේවල් අතහරිමින්, පූජා කරමින් කවුරු හරි කෙනෙක් ඉවසීම පුහුණු වෙනවා නම් ඒකට කියන්නේ කාන්තිපාරමී කියලා. ඇත්තට මෙතන පරිත්‍යාග කරමින් කියන්නේ මොකක්ද? ඒවට අභියෝගයක් එන වෙලාවේදී ඒ අභියෝගය අපි එහෙම බාර ගන්නවා. ඒත් ඉවසීම නැති කරගන්නේ නැහැ. ඒක අමාරු දෙයක්. අපිට ඉවසන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇත්තටම කියනනම් අපේ දේවල් වලට අභියෝග නොවන තාක්කල් විතරයි. හැබැයි ඇත්තටම අපිට ඉවසිල්ල තියෙද කියලා බලා ගන්න නම් මොකද වෙන්න ඕනේ? අපිට අභියෝගයක් එන්නම ඕනේ. නැත්නම් අපිට ඉවසිල්ල තියෙද නැද්ද කියලාවත් බලා ගන්න විදියක් නැහැ. අපේ දේපල වලට අභියෝගයක් එන්න ඕනේ. අපි දුක් මහන්සියෙන් අම්බ කරපුවා නේද? දානය මොනවා හරි දේවල් ටිකක් තියෙන ටික ඒ ටිකට කවුරු හරි කෙනෙක් අභියෝග කරත් එහෙම අන්න එතකොට අපට බලා ගන්න පුළුවන් අපිට පුළුවන් දෙයක් ඉවසන්න. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ කන්ති පාරමී යනුකම. දැන් උපපාරමී කියන්නේ ඊට වඩා ටිකක් ඉහළ තලයක්. දැන් අපි හම්බ කරපු එළියෙන් අපිට රැස් කරපු දේවල් වලට ප්‍රශ්න එනකොට අපේ ද්වේෂය, ක්‍රෝධය අවදි වෙනවා. ඒ වගේ තමයි ඊට වැඩිය ලොකු නවිවසිල්ලක් අපිට එනවා ඇඟට අත තියන්නා නේද? අපේ අතපයට හානි කරන්නව, අපේ ලේ හොල්ලන්නවොත්, අපේ ඔළුව පලන්නවොත්, ඒ කියන්නේ අපේ ශරීරයට අයිති කොටස් වලට යම්කිසි ආකාරයකට හානියක්, අභියෝගයක් කවුරු හරි කරන්න ආවොත් අර දේපල වලට අභියෝග කරනවට වඩා ඒක අපේ මනසට දැනෙන එකද නැද්ද? දැනෙන එකක්. අපිට රිදෙන එකක්. අපි ඇවිස්සෙන එකද නැද්ද? අපි ඇවිස්සෙන එකක්. අන්නේ වෙලාවෙදිත් අපි අයහපත් ක්‍රියාමාර්ගයකට නොගිහින්, අපි අයහපත් හැසිරීමකට නොගිහින් අපේ ඉවසීම පවත්ව ගත්තොත් ඒකට කියනවා කන්ති උපපාදන. ඕකට කියනවා ශරීර අවයව දම් දෙමින් වුවද ඉවසීම පුහුණු වීම. හැදිල්නේ? කන්ති උපපාරමී කියන්නේ ශරීර කොටස් පරිත්‍යාග කරමින් වුවද, ශරීර කොටස් අතහැරෙද්දී වුවත් ඉවසීම පුහුණු වීමට කියනවා කන්ති උපපාරමී. ඒක අර දේපල ධනය ධාන්‍ය අතහැරෙනවට වඩා අමාරු එකක්. ඊට පස්සේ බරපතලම එක. ඒ කියන්නේ ඉවසීමේ උපරිමය පරීක්ෂාවට ලක් වෙන්නේ අපේ ජීවිතයට අනතුරක් එන වෙලාවටනේ. අතපයට, ලේවලට, ඇහැට, කනට හානි වෙනකොටත් ඒකත් අපි බොහොම තදට ඇවිස්සෙන වෙලාවක් තමයි. නමුත් මරණවම කියන එක આવොත් නේද? අපි මෙතනින් ඉවරයි කියන එක આવොත් එතෙන්දී අපි ඊටත් වඩා අපේ මනසේ අවදිවීමක්, අකමැත්තක්, ද්වේෂයක් එනවා. අන්න ඒ ජීවිත අභියෝගෙන වෙලාවට අවයව වලට අභියෝගේ හෝ දේපල වලට අභියෝගේ නෙමෙයි, සන්තක දේට අභියෝගේ නෙමෙයි, මුළු ජීවිතේටම අභියෝගයක් පැමිණෙන අවස්ථාවේදී කවුරු හරි කෙනෙක් එයාගේ ඉවසීම නැති කරගන්නේ නැත්නම් එයාට කියනවා කන්ති පරමත්ත පාරමී පුරණ කෙනෙක්. දැන් පැහැදිලි නේද? ඒක ලේසි වැඩක් නෑ. දැන් අපිට දෙවනි
සහ තුන්වෙනි එක ගැන තාම හිතන්නත් ටිකක් දුෂ්කරයි. මොකද තාම අපි ඒ වගේ අවස්ථාවක ඉවසයිද නැද්ද කියලා බලන්න කවුරුත් අපිට එහෙම ඇවිල්ලා නෑනේ. දැන්ට තියෙන්නේ අපේ ඔය මොනවා හරි අරගන්න හදන එක, අපේ දේපල වලට ප්‍රශ්න ඇති කරන එක, ඔප්පු වලට අර එහෙම අයිතිකාරයෝ එන ඒ වගේ ඒවා විතරනේ. ඒ නිසා ඔබ ඊටාම බුද්ධිමත්, ඔබ ඊටාම ප්‍රඥාවන්තව තේරුම් ගන්න ඕනි එකක් තමයි ඉවසීම පුහුණු වෙනවා කියන්නේ සරල දෙයක් නෙමෙයි. ඒක ලොකු අභියෝගයක්. ඒක කොච්චර අභියෝගාත්මක එකක් වෙනවද කියනවා නම් ඇත්තටම අපි ඉවසනවද, ඇත්තටම අපි ඉවසන්නේ නැද්ද කියන එක පවා තීරණය වෙන්නේ අපිව පරීක්ෂණයකට ගොදුරු වුණොත් විතරයි. පරීක්ෂණයකට අපි ගොදුරු නොවි, පරීක්ෂණයකට අපි ලක් නොවි අපිට කියන්න බෑ අපි ඉවසනවද නැද්ද කියලා. අපි කාටවත් කියන්න. අපි හරි හොඳ මිනිස්සු විදියට ඉන්නේ ඇත්ත වශයෙන්ම කියනනම් අපිට අභියෝගයක් එන්නේ නැති තාක්කල් විතරයි. නේද? අපේ තාත්තට, බලයට, නේද? ධනයට, පැවැත්මට, අපේ විශ්වාසවලට අභියෝගයක් ආවොත් තමයි බලා ගන්න පුළුවන් ඇත්තටම අපි ඉවසනවා. දැන් මෙහෙම ඉන්නකොට කවුරුත් ඉවසන අය වගේද පේන්නේ නැද්ද? දැන් මේ ඉන්න විදියට ඊටාම හොඳ ඉවසිලිවන්ත අය වගේ පේනවානේ. මමත් ඒ වගේ පේනවානේ. ඔබත් ඒ වගේ පේනවා. ඒ ගොඩාක් අය මිනිස්සු ගැන එහෙම නිගමන වලට ඇවිල්ලා තියෙන මෙන්න මෙහෙම ඉන්නෝ දැකලා. ඒ කියන්නේ ඒවා ඇත්තටම කියනනම් කිසිම අවබෝධයකින් තොරව හදාගත්තු නිගමන. කිසිම නුවණකින් තොරව ආපු නිගමනනේ. මිනිස්සු සංස්කෘතික වැඩවලදී ඉන්න විදිය සහ ඇත්ත ප්‍රශ්නවලදී ඉන්න විදිය එකක්ද? නෑ, දෙකක්. සම්පූර්ණයෙන් දෙකක්. සම්පූර්ණයෙන් දෙකක්. මිනිස්සුන්ගේ ඇත්තම ස්වභාවය එළියට එන්න නම් එයාට ඇත්තම අභියෝග එන්නත් ඕනි. ඒකයි බෝධිසත්වයෝ ඇත්තම අභියෝගෙන තැන්වලදී පුහුණු වුණා. නෑ, අභියෝගේ කොච්චර බලගත් එකක් වුණත් මගේ මූලික මනෝභාවයේ වෙනසක් වෙන්නේ නෑයි කියන එක. ඒක තමයි කන්ති පාරමී, කන්ති උපපාරමී, කන්ති පරමත්ත පාරමී. භෞතික දේට අභියෝග ආවත්, කයේ කොටස් වලට අභියෝග ආවත්, මුළු ජීවිතේම නැති වෙන මට්ටමේ අභියෝගයක් ආවත් අපේ ඉවසීම බිඳවට ගන්නේ නැත්තම් අන්න එතෙන්ට කියනවා ඒ පාරමිතා ධර්ම ආකාර 3කින් වඩනවා කියලා. ඕකනේ කියන්නේ අර 10ක් තියෙනුනේ පාරමී. ඔය 10 ඔය ආකාර 3ට වඩනකොට කීයයිද පාරමී 30ක්. සමතින් සත් පාරමී පිරුවා කියලා කියන්නේ. පාරමී 30ක් වෙන්නේ පාරමී 10යි. හැබැයි වඩන පුහුණු වෙන ආකාරය අනුව 30යි. පාරමී ලෙස පුහුණු වෙද්දී, උපපාරමී ලෙස පුහුණු වෙද්දී, පරමත්ත පාරමී ලෙස පුහුණු වෙද්දී ඔක්කොම පාරමී කීයක් වෙනවද? 30ක් වෙනවා. පාරමිතා 30ක් වෙනවා. ඉතින් ඒ පාරමී බෝධිසත්වෝ පුහුණු වෙච්ච. දැන් අපි බුදුහාමුදුරුවෝ අනුගමනය කරනවා නම්, බුදුහාමුදුරුවෝ සරණ යනවා නම් අපිත් ශ්‍රාවකයෝ විදියට ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. ඉවසීම ප්‍රගුණ කරගන්න. හැබැයි මම ඔබට යෝජනා කරනවා ඔබ ඉවසීම ප්‍රගුණ කිරීම යනු මොන හේතුවක් නිසාවත් කල්මැරීම කියලා අවබෝධ කරගන්න එපා. ඉවසීම ප්‍රගුණ කිරීම නම් ඔබගේ නොහැකියාව නිසා ඔබට හැකියාව ලැබෙනකම් බලා ඉඳීමක් ඉවසීම නෙමෙයි. තේරෙනවද ඒ කාරණේ? එක වෙන වාක්‍යයක් අර කාරණා තුන නෙමෙයි මේ ඒකේ තව එක පැත්තක්. මොකද ඉවසීම යනු කල්මැරීම නොවේ. ඒ තමයි වාක්‍යයක් විදියට කියන්නේ. දැන් බොහෝ වෙලාවට අපේ දුර්වල අයට නේ, දුර්වල අය බලවත් අයත් එක්ක හැප්පෙන්න ගියොත් අපි මොකද කියන්නේ? ඔයා ඉවසන් ඉන්න. කියනවද නැද්ද? කියනවා ඔයා ඉවසන් ඉන්න. ඔයා ඔය මිනිහත් එක්ක රණ්ඩු හදාගන්න යන්න එපා. ඔයාට පුළුවන් ද ඔය මනුස්සයා එක්ක හැප්පෙන්න. ඔයා බය වෙන්න එපා. ඔයා බය වෙන්න එපා. කොකාට 7 වාරයක් ආවොත් කාටද? තිත්තයටත් වාරයක් එයි. ඔයා ඉවසන් ඉන්න.
එහෙම අපි කියනවානේ නේද? මම එතකොට ඔබෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. තිත්තයා කරන්නේ ඉවසීමද කල්මැරීමද? කල්මැරීම. එතකොට අරයට අපි පුහුණු වෙන්න කියන්නේ ඉවසීමද කල්මැරීමද? කල්මැරීම. එතකොට එයාගේ අවස්ථාව ආවට පස්සේ එයා සහ ඒ කියන්නේ අපි කියමුකෝ තිත්තයාගේ වාරය ආවට පස්සේ තිත්තයාගේ හැසිරීම කොකාගේ හැසිරීමට වඩා යහපත් වෙයිද? නෑ. යහපත් වෙන්නේ නෑ. එතකොට එයා ඉවසීමක් වැනි උතුම් ධර්මයක් පුහුණු වෙච්ච කෙනෙක්ද? නෑ. පැහැදිලිද? ඒ කියන්නේ අපි කාටවත් හරි නොකිව යුතුයි ඔයාට අවස්ථාව වෙනකන් ඉවසන්න කියලා. ඒක ඉවසීම නෙමෙයි. ඒකට කියන්නේ කල් ගැනීම. වේලාව ගැනීමනේ. ඇත්තටම කිව්ව කපටි වීම. ඇත්තටම කිව්ව කපටි වීම. අපි ගොඩාක් වෙලාවට පුහුණු වෙලා තියෙන ඉවසීමට වඩා කපටි වීම. කපටි වීම. සල්ලි නැති අය කල් මරනවා. මම සල්ලි හම්බ වෙච්ච දවසක බලා ගන්නවා. නේ? වෙන බලය නැති අය කල්පනා කරනවා මටත් එයිනේ අවස්ථාව. එතකොට සමහර විට එයාට අවස්ථාව වෙන්නේ අනිත් එක්කෙනා ලෙඩවීමෙන් නම්. එතකොට ඒ අවස්ථාවේ එයා සතුටින් පිළිගන්නේද නැද්ද? අනිත් එක්කෙනාගේ රෝගී බව. මෙයාගේ බලය හම්බ වෙන හේතුව නම් මතු පිටින් කියයිනේ. මතු පිටින් කියන්නේ ඔයා ලෙඩ වෙච්ච එක මට හරි දුකයි කියලා. හැබැයි යටි හිතින් සන්තෝෂ වේද නැත. දැන් සල්ලි වල හයිය ඉවරයි වගේ කියනවානේ. කෝ අර ඉස්සර තිබිච්ච කට අහනවානේ. අහනවා අපි හිතින් අහනවා. කටින් එළියට දැම්මේ නැතත් හිතින් අහනවා. ඔය වුණා මදි. ඔය පටන් ගත්ත විතරයි. එතකොට අපි ඇත්තටම මේ ලෝකේ වැඩිපුරම මිනිස්සු කළා තියෙන්නේ මොකද්ද? වැඩිපුරම කළා තියෙන්නේ කල් මරන. වැඩිපුරම මිනිස්සු කරලා තියෙන්නේ කල් මරන. ඒගොල්ලෝ ඉවසලා නෙමෙයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ කල් මරන එක කියලා තේරෙන්නේ එයාලට බලය හම්බෙච්ච දවසට. බලය හම්බ වෙනකම් බලන් ඉන්න අයට පේන්නේ එයා බෝධිසත්වයෙක් වගේ. සාන්තුවරියක් වගේ කියනවානේ. එහෙම කියනවානේ නේද? අර කතෝලික මේ මිනිස්සුන්ගේ ආගම්වල ඉන්නේ සාන්තුවරියෝ නේද? දැන් බෞද්ධයොත් කතෝලිකයෝ එක්ක ඉඳලා ටිකක් පුරුදු වෙලානේ තියෙන්නේ. දැන් බෞද්ධයොත් සමහරවිට මට කියන ඇහිලා තියෙනවා. බෞද්ධයෝ කියන එයා සාන්තුවරයෙක් වගේ. නේ? එයා සාන්තුවරියක් වගේ. ඒ කියන්නේ එච්චරටම එයාගේ හොඳ ගති තියෙනවා කියලා. නමුත් ඇත්තම කාරණේ එයාගේ ඇත්තම ස්වභාවය බලා ගන්න නම් එයාට අභියෝගයක් එන්නම ඕනේ. අභියෝගාත්මක වෙලාවෙදිත් එයාට ඊටාම අයහපත්ව හැසිරෙන්නට පුළුවන්කම තියෙද්දිත් ඒත් එයා ඒ හැසිරීමේ තියෙන අයහපත් බව වටහාගෙන අවබෝධ කරගෙන තේරුම් අරගෙන එවැනි අකුසල සිතක් මත පදනම් වෙලා මම කොච්චර බලය තිබුණත් ක්‍රියාත්මක වෙන්න හොඳ නැහැ කියන ගැඹුරු ඥානයේ හින්දා කවුරු හරි කෙනෙක් අයහපත් නොවි ඉන්නව නම් අන්න ඒකට නම් අපි කියනවා කුමක්ද? ඉවසීම. ඒක තමයි ඉවසීම. එතකොට ඉවසීම ඇත්තටම දැකගත හැකේ බලය තියෙන කෙනා ගාව. බලය තියෙන කෙනා ගාවින් තමයි අපට බලා ගන්න පුළුවන් එයා ඉවසනවද නැද්ද. දුර්වල කෙනා කොහොමත් අපට කියන්න අමාරු ඉවසනවා. එයා ඉවසනවද එයා කල් මරනවද කියලා දන්නේ එයා විතරයි. සමහරට ඉවසනවා ඇති. සමහර විට බොහෝ විට වෙන නැත්තේ මොකද්ද? කල් මැරීම. බොහෝ විට වෙන නැත්තේ කල් මැරීම. ඒක අපිට නිශ්චිතව කියන්න බෑ මෙහෙමමයි කියලා. නමුත් අපිට උපකල්පනය කරත හැකි එයාට තාම බලය නැහැ, එයාට තාම අවස්ථාව නැහැ, එයාට තාම හැකියාව නැහැ. ඒ නිසා එයා එහෙම ඉන්නවා. සරලව ගමුකෝ. මේ පුතාලා 5 දෙනෙක් ඉන්නවා නේ. මේ චූටි පුතාලා 5 දෙනෙක් ඉන්නවා. දැන් මේගොල්ලෝ මෙතන දඟලන්නේ නැතුව එහෙම ඉන්නේ ලස්සනට. දඟලන්න ආස නැති හින්දාද දඟලුවොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතේ. මොකද ඒක? නේද? බණීද දන්නේ නේද?
ගහයිද දන්නේ නැහැ නේද පුතා? ඒ නිසා දැන් ඔයගොල්ලෝ හොඳට ඉන්නවා. මේ ඉඳීම ඕනිම වෙලාවක වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒගොල්ලන්ට තේරුනොත් එහෙම ටිකක් වෙලා යනකොට නෑ මෙතන එහෙම බනින පාටක් නෑ වගේ කියලා. නේද? මෙතන ටොකවනින පාටක් නෑ වගේ කියලා තේරුනොත් සමහරට ඒගොල්ලන්ගේ ස්වභාවික එක එළියට එනවා. ස්වභාවික එක තමයි මෙහෙම ඉන්න කැමති නැති එක. හැබැයි දැන් මේ දරුවෝ මෙතන මේ විදියට ඉන්නවා එයාලගේ නොහැකියාව ඇති. ඒක ලොකු ඉවසීමක් ලෙස තේරුම් ගන්න අපිට පුළුවන් කමක් නෑ. ඒක බලයකට මේ වෙලාවේ තියෙන අඩුම මේ මහා පිරිසට යටත් වීමක්. තේරුණාද ඒක? හැබැයි මෙතන ඉන්න වැඩිහිටියෙක් මෙහෙම වාඩි වෙලා ඉන්නේ නේ. මෙතන එක වයස් මට්ටම් වල එක දැනුගත්කම් නේද? නේ ඔබ මෙතන වාඩි වෙලා ඉන්නේ මෙහෙම බිම බයක් ඇතුළේද? නෑ. ඔබ මෙහෙම වාඩි වෙලා නොහිටියොත් ඔබට ප්‍රශ්න ඇති කරනවද කවුරුත්? නෑ. එහෙම කාටවත් ඇති කරන්න බෑ. නමුත් ඔබ වාඩි වෙලා ඉන්නේ. මේ වෙන දේ ගැන අවබෝධය. මේ කරන යහපත් කාර්යයක් මේ වෙලාවේදී අපි එහෙම ඩිස්ටර්බ් කරන්න හොඳ නැහැ කියලා අපි එහෙම නරක විදියට හැසිරෙන්න හොඳ නැහැ. අපි යහපත් විදියට මෙතන ඉන්න ඕනි කියලා ඔබට අයහපත් ලෙස මෙතන හැසිරෙන්න අවස්ථාව තිබුණත් ඔබ මෙතන ඊටාම යහපත් ලෙස සංයමයෙන් ඉන්න. එතකොට ඒ බලය තියෙද්දී යහපත් වීම තමයි සැබෑ ඉවසීම. දුර්වල වෙලාවක යහපත්ව ඉඳීම සමහර විට යහපත්කම නිසා වෙන්න පුළුවන්, සමහර විට නැහැකිකම නිසා වෙන්න. ඒ හින්දා දැන්ට අපේ වැඩි වාර ගානක් අහලා තියෙන ඉවසන්න ඕනි දුර්වල අය කියලා මම යෝජනා කරන ඔබට ඒකේ අනිත් පැත්ත හිතන්න. මොකද ඔබ බලවත් හැම වෙලාවකම ඔබ ඉවසන්න. ඔබ බලවත් හැම වෙලාවකම ඔබ ඉවසන්න. මොකද ඔබගේ ඉවසීම අත්‍යවශ්‍ය වෙන්නේ ඔබ දුර්වල වෙලාවෙදී නෙමෙයි, ඔබ බලවත් වෙලා. ඔබ ඊටාම අයහපත් හැසිරීම් වලට යා හැක්කේ ඔබ කාගේවත් යටත් එක්කෙනෙක් විදියට ඉඳිද්දි නෙමෙයි, ඔබ ඊටාම නිදහස් එක්කෙනෙක් විදියට නේද? දැන් ශහන් මල්ලි නේද? ශහන් මල්ලිට අවුරුදු 20ක් 19ක්. දැන් මේට අවුරුදු අපි කියමුකෝ O level කරනකම් ශහන්ට ගෙදරින් බලපෑම් වැඩි නේද? A level ඉවර වෙනකලුත් සෑහෙන බලපෑමක් තියෙන්න ඇති. ඒ කාලේ ශහන්ගේ යහපත් වීම යහපත් වීම පිළිබඳව අවබෝධයක් ඇතුළේ වෙන එකකට වඩා අම්මගෙන් බේරෙන්න බැරි නිසා සහ තාත්තගෙන් බේරෙන්න බැරි නිසා නේ. ඒක තමයි සාමාන්‍යයෙන් ආසන්න වශයෙන්ම ශහන් යහපත් වීම සම්බන්ධව වෙන්න පුළුවන් එක. ආසන්නම. හැබැයි අද වෙනකොට ශහන්ට නිදහසේ එහෙට මෙහෙට යන්න සැලකිය යුතු අවස්ථාවක් අවුරුදු 19 පැන්නම 18 පැන්නම හම්බ වෙනවා. දැන් මෙතනදී ශහන් යහපත්ව ඉන්නවා නම් ඒ යහපත්ව ඉන්නේ මොකකින්දද? අයහපත් වීම පිළිබඳව තියෙන නරක යම් දුරකට හරි තේරුම් ගන්න. එතකොට නිදහස හම්බුණත් වැරදි කරන්න යන්න දෙසරයක් විතර. දෙසරයක් විතර. මොකද ඒකේ තියෙන නරක දාන්න. දැන් මේ යහපත් බව අවබෝධය වැඩි වෙන්න මොකක් වෙන්න ඕනිද? වාදනය වෙන්න. එතකොට තමයි එයා ඉවසීමෙන් එයාගේ හැඟීම් එක්ක වැඩ කරන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉවසීමෙන් එයාගේ හැඟීම් එක්ක වැඩ කරනවා. ඉවසීමෙන්. කියන්නේ ඔබ ඉවසීමෙන් ඔබේ හැඟීම් එක්ක වැඩ කරන තරහ විතර නෙවෙයි ඉවසන්න ඕනේ. තරහ විතරනේ අපිට එන ආසාව ඉවසන්න ඕනේ. අපිට එන මෝහය ඉවස ගන්න ඕනේ. අපිට එන ඊර්ෂ්‍යාව ඉවස ගන්න ඕනේ. තරහ විතර නෙවෙයි ඉවසන්න ඕන. ගොඩක් වෙලාවට අපි ඉවසීම හරියට නිකන් තරහේ අනිත් පැත්ත වගේ හිතන් ඉන්නේ නේ. තරහයට ප්‍රතිවිරුද්ධව කරන්න ඕනි එක තමයි ඉවසිල්ල වගේ හිතන්. නමුත් ඉවසන්න ඕනි තරහ විතරක් නෙමෙයි. දැන් ආසාව ඉවසගත්තේ නැතොත් මොකද වෙන්නේ? ආසාව ඉවසගත්තේ නැතොත් අපිට කාගේ හරි අපි මෙහි ආවනේ අද. ඔන්න දැන් අපි ඇවිල්ලා අපි ඉන්නකොට අපිට පේනවා ලස්සන ඔරලොස්සුවක්. ඒකයි මේ ගෙදර අයට. මේ ඔරලොස්සුව දකිනකොට අපිට ආස හිතෙනවා.
ආසාව ඉවසගත්තේ නැතොත් මොකද වෙන්නේ? අපි යන ගමන් හිමින් උස්සන් යනවා මේක. තේරුණානේ? ඒ කියන්නේ ආසාව ඉවසගත්තේ නැතොත් අපි හොරෙක් වෙනවා. අනුන්ට අයිති ස්ත්‍රියක් ගැන, අනුන්ට අයිති පිරිමියෙක් ගැන අපිට කාමුක ආසාවක් ගැන. අපි ආසාව ඉවසගත්තේ නැතොත් කාමිත්‍යාචාරය. කාමිත්‍යාචාරය. වැරදි විදියට ඒ ආශාව ඉෂ්ට කරගන්න අපි පෙළඹවීම කරන්න යනවා. හෝ අපි පෙළඹෙනවා. එතකොට ඉවස ගන්න ඕනි තරහ විතරද? නෑ. අපි ඉවස ගන්න ඕනේ ආසාව. අපිට එන ආසාවල් ඉවසගත්තේ නැති වුණනම් අපි පස්පව් කරනවා. දස අකුසල් කරනවා. සම්මා දිට්ඨි සූත්‍රයේ උතුම් සරියුත් මහරහතන් වහන්සේ අපිට දේශනා කරනවා අපි දස අකුසල්ම කරන්න පුළුවන් කුමක් මුල් වෙලාද? ලෝභය කියන අකුසල මූලයෙන්. එහෙනම් ආසාව තණ්හාව කියන සිත නිසා අපි දස අකුසල්ම කරන්න පුළුවන්. සම්මා දිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ අරන් කියවනේ එහි පෙන්නනවා දස අකුසල්ම කරන්න පුළුවන් කෙනෙක් අකුසල මූලය හරියට අවබෝධ කරගෙන ඉවසුවේ නැත. ඒක හිත හදුවේ නැතොත් තණ්හාව නිසා බොරු කියනවා, තණ්හාව නිසා කේලම් කියනවා, තණ්හාව නිසා පරස වචන කියනවා, තණ්හාව නිසා හිස් වචන කියනවා, තණ්හාව නිසා හොරකම් කරනවා, තණ්හාව නිසා ප්‍රාණඝාත කරනවා, තණ්හාව නිසා කාම මිත්‍යාචාරයට යනවා, තණ්හාව වැඩි වෙන්න අනුන්ගේවටත් ආස වෙනවා, තණ්හාව වැඩි වෙන්න තමන්ට වඩා බලවත් අය අභියෝග කරගන්න බෑ නම් එයා නැති වේවා මැරේවා කිය හිත ඉන්නවා, අද නැතුවට හෙට මැරෙයි කියලා හිතනවා. තණ්හාව වැඩි වුණා මොකද මැරුණම නම් ඒක හම්බෙන්නේ එයා හිත ඉන්නවා මෙයා ඉවරුනොත් ඉවරයි මේ ප්‍රශ්නේ ඉවරයි. එහෙම හිත ඉන්න මිනිස්සු තණ්හාව වැඩි වුණා. තණ්හාව වැඩි වුණා ඊළඟට භයානකම එක තමයි මොනවා කරත් පවු නැහැ කියලා හිතනවා. තණ්හාව වැඩි වුණාම මිනිස්සුන්ට හිතන එකක් තමයි මොනවා කරත් පවු නැහැ. මොනවා කරලා හරි අපිට ඉන්න පුළුවන් මොන පවුද? මොකද ආසාව වැඩි වුණා අපේ ලිමිට් එක හොයාගන්න බෑ අපිට. එතකොට ඔබට වැටහෙන්න ඕනේ බුද්ධ ධර්මයට අනුව ඔබට වැටහෙන්න ඕනේ ඉවසන්න තියෙන්නේ තරහ විතරක්. තරහත් ඉවසන්න ඕනේ. තරහ ප්‍රධාන. මොකද තරහ ඉවස ගන්න කියන එකට හේතුවක් තියෙනවා. ආනන්තරීය පාප කර්ම තියෙන්නේ. මොනවද? බුදුහාමුදුරු කෙනෙක්ගේ ඇඟේ ලේ හොලවන එක, රහතන් වහන්සේ කෙනෙක් මරණ එක, සංඝයා ભેද කරන එක, අම්මා මරණ එක, තාත්තා මරණ එක, අන්න ඒ ආනන්තරීය පාප කර්ම කරද්දී ප්‍රධාන චෛතසිකය වෙන්නේ කුමක්ද? ද්වේෂය. තරහෙන් දරුණු ක්‍රෝධෙන් වෛරෙන් තමයි එහෙම කරන්න පුළුවන්. ඒ පහ. ඒක හුදෙක් ලෝභය හින්දාම වෙනව නෙවෙයි. ලෝභයත් මුල් වෙලා තියෙන පුළුවන්. නමුත් එතනදී බලගතුව ඉදිරිපත් වෙන චෛතසිකය ද්වේෂය. ඒ නිසා අපි ද්වේෂය දුරු කිරීම සම්බන්ධ විශේෂ පුහුණුවක ඉන්නම ඕනි. මොකද ද්වේෂය අපි ගාව තියෙනවා කියන්නේ අපි ඕනිම මේ ආත්මේ නැතත් ඕනිම ආත්මයකදී අර පව් ටික කරන්න තියෙන ඉඩ කඩ වැඩි. එකක් හරි අපි මේ බෞද්ධ වෙලා ඉපදිච්ච නිසා ඕක අපිට මතුරලා නේද? අපි යම් කිසි ආකාරයක බයක ඉන්න හින්දානේ අම්මට තාත්තට අත උස්සන්නේ නැත්තේ. අපි වෙන ආගමක උපදිනවා. නිකන් හිතන්න. වෙන ආගමක මිනිස්සෙක් වෙලා ඉපදුනා කියමුකෝ. ඒ ආගම් වල උගන්වනවද අම්මා මරණ එක අනන්තරීය කියලා? නෑ. තාත්තා මරණ එක අනන්තරීය පාප කර්මයක් කියලා කතෝලික ක්‍රිස්තියානි වගේ ආගම් වල උගන්වනවද? මම දන්න තරමට නෑ. අනන්තරීය පව් කියලා උගන්වන්නේ. එතකොට එහෙම උගන්වන්නේ නැති ආගමක ශ්‍රාවකයෙක් වෙලා ඉපදුනාම අපිට නිකන් හරි කේන්ති ආවොත් අපේ දරුණු ද්වේෂයකදී ඒගොල්ලෝ මරන්න වුණත් පුළුවන්. එහෙම මැරුවම අකුසලේ නැති වෙනවද කතෝලික කියලා? නෑ. කතෝලික කියලා අකුසලේ අඩුවක් නෑනේ. මරන්නේ මවුනේ. මව් මරණ චේතනාව හින්දානේ යාට විපාකයක් එන්නේ. පියා මරණ චේතනාව හින්දානේ විපාකයක් එන්නේ. එතකොට මේ චේතනාව සැකසෙන්න ප්‍රධාන හේතු වෙන්නේ මොනවද? තණ්හාව, ද්වේෂය, මෝහය නේ. මිත්‍යා දෘෂ්ටි. ඔයයිනේ ඒ සිත සැකසෙන්නේ. ඒ හින්දා අපි හැම තිස්සෙම උත්සාහ කරන්න ඕන අපි දරුණු පව්වලට, දරුණු අකුසල් වලට, දරුණු පාපකාරී ක්‍රියාවලට පෙළඹෙන මනසින් නිදහස් වෙන්න. ඒ හින්දා ඉවසීම ඔබ පුහුණු විය යුත්තේ තරහ නැති කරගන්න විතරක් නෙමෙයි සියලුම අකුසල සිතුවිලි දුරු කරන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි ඉවසීම.
සියලු අකුසල සිත් දුරු කරගන්න හොඳ එකක්. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන දෙවනි සූත්‍රය මූලපණ්ණාසකේ. දෙවනි සූත්‍රය සබ්බාසව සූත්‍රය අහලා ඇතිනේ. සබ්බාසව සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සියලුම ආශ්‍රව දුරු කරගන්න ක්‍රම 7ක්. ඒ කියන්නේ අපේ සියලුම හැඟීම්, සියලුම කෙලෙස්, සියලුම සිතුවිලි නරක ඒවා නැති කරගන්න තියෙන ක්‍රම 7ක්. සබ්බාසව සූත්‍රයේ තියෙනවා. අරගෙන කියවන්න. ඒක කියවනවට වඩා ලේසි සබ්බාසව සූත්‍රයෙන් කියපු බණක් අහන එකනේ. සබ්බාසව සූත්‍රයෙන් හොඳ දේශනා කරලා තියෙනවා ස්වාමින්වහන්සේලා කීප නමක්ම. උදාහරණයක් විදිහට මම ඔබට කිව්වොතින් එහෙම අහන්න පුළුවන් පිටිකල ගුණරත්න හාමුදුරුවන්ගේ වටින දේශනාවක් තියෙනවා සබ්බාසව සූත්‍රයෙන් ඔබට අහන්න පුළුවන්. මං හිතන්නේ උඩුදුම්බර කාශ්‍යප සායනංශෙත් සබ්බාසව සූත්‍රයෙන් තාම වටින දේශනාවක් කරලා තියෙනවා මං අහලා තියෙනවා. ඊළඟට දොළොස්වර උදිත තීර සායනංශේ සබ්බාසව සූත්‍රයෙන් දේශනා කරලා තියෙනවා. මම YouTube එකේ මං අහපුවා. මං ඔබට යෝජනා කරනවා ඔබට පුළුවන් අහන්න. ඔබට පුළුවන් ඒ සූත්‍රය හරි ලස්සනට අපිට පෙන්වනවා. ඒ සූත්‍රය අපිට ලස්සනට කියලා දෙනවා කොහොමද ආශ්‍රව දුරු කරගන්න බුදුහාඳුරෝ යෝජනා කරපු ක්‍රම 7ක් තියෙනවා. එයින් එකක් තමයි මොකද්ද? ඉවසීමෙන් ප්‍රහීන කිරීම. අදිවාසනා 5ක්. ඉවසීමෙන් දුරු කිරීම. එතකොට ඉවසීමෙන් දුරු කරගන්න කියන්නේ එක ආශ්‍රවයක්ද? නෑ. සබ්බ ආසව සියලු කෙලෙස්. සියලු කෙලෙස් ඉවසීමෙන් දුරු කරගන්න පුළුවන්. ඒ නිසා ඔබට බලය, ඔබට ශක්තිය, ඔබට අවස්ථාව වැඩි හැම තැනකම ඉවසන්න. බලය නැති වෙලාවෙදී නොඉවසුවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මගේ ගාව පොඩි හාමුදුරුවෝ ඉන්නවා 80ක්. ඒගොල්ලෝ නොඉවසිලිවන්ත වුණොත් මට හෝ මගේ වැඩිහිටි ශිෂ්‍යයෙකුට පුළුවන් ඒගොල්ලොන්ව එතනින් අයින් කරන්න. ඒගොල්ලෝ නොඉවසිලිවන්ත වෙනකොට මට හෝ මගේ වැඩිහිටි ශිෂ්‍යයන්ට මම පවරලා තියෙනවා නොඉවසිල්ලෙන් වැඩ කරොත් මේගොල්ලෝ කන්ට්‍රෝල් කරනවා. හැබැයි මම මගේ පන්සලේදී නොඉවසිලිවන්ත වුණොත් මාව කන්ට්‍රෝල් කරන්න කවුරු හරි ඉන්නවද? නෑ මම ලොකු හමුදුරනේ. තේරුණානේ? ඒක ලොකු හාමුදුරු බේර ගන්න කවුරුත් නෑ. පොඩි හාමුදුරුවෝ බේර ගන්න ඉන්නවා කියමුකෝ ලොකු හාමුදුරුවෝ. ඒත් ලොකු හාමුදුරුවෝ නොඉවසිලිවන්ත වුණොත් කවුද බේරගන්නේ? අන්න එයාට තමයි අවබෝධය. එයාට ඕනේ මොකද්ද? ප්‍රඥාව. ලොකු හාමුදුරුවෝ නුවණින් තමයි තමන්ව බේරගන්නේ. මොකද ලොකු හාමුදුරන්ට බලය තියෙනවා. ලොකු හාමුදුරුවෝ නොඉවසිලිවන්ත වුණොත් හැසිරෙන්න පුළුවන් විදිය බොහොම නරකයිද නැද්ද? බොහොම නරකයි. ගන්න තීන්දුව බලපෑම් වැඩිද නැද්ද? බලපෑම් වැඩි. සරල උදාහරණකින් තේරුම් ගමුකෝ. කාගේ ඉවසීමද වඩා වැදගත් වන්නේ කියන්නේ? ඇත්තටම කිව්වොත් ලෝකෙට භයානකම විපත කරන්න පුළුවන් බලවතාගේ නොඉවසිල්ලේදී. ඇත්තටම කොරියාව, නෝර්ත් කොරියාව වල වගේ ඉන්න නායකයාගේ කටයුතු ඉවසුවේ නැතොත් එහෙම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතැම් විට ඊළඟ ලෝක යුද්ධය අපිට දැක ගන්න පුළුවන් වේ අපේ ජීවිත කාලේ. අපිත් ඒකේ ගොදුරු බවට පත්. එන්න හොඳට තේරුම් ගන්න. බලවත් කෙනා ඉවසන. බලවත් කෙනාගේ ඉවසීම ඒක කොයි වගේ එකද? උඩුගම් බලා පීනීමක්. ඒක අනුසෝතගාමීද පටිසෝතගාමීද? පටිසෝතගාමී. ඒක කැලණි ගඟට බැහැලා කවුරු හරි නාගලගම් වීදිය තියෙන්නේ නේද? මටක්කුලි පැත්තේනේ නේ? අර මොයකට පැත්තටනේ. ඒ පැත්තට පීනනෝ වගේ එකක්ද කැලණි පන්සල ගාවින් කැලණි ගඟට බැහැලා හැටන් පැත්තට පීනනෝ වගේද? ගිනිගත් වෙන පීනනෝ වගේද? බලවත් වෙලා දිවසන එක කැලණි ගඟට බැහැලා ශ්‍රීපාදේ පැත්තට පීනනවා. මොකද සැඩ පහර තියෙන්නේ ඒ පැත්තෙන් නේ. ඒ පැත්තෙන් තමයි මහා වේගකින් එන්නේ. එතකොට ඒ එන සැඩ පහරට එරෙහිව යන්න එපා. කවුරු හරි උඩට යන්න හිතුවොත් අන්නේ උඩට පීනීමට කියනවා මොකද්ද? පටිසෝතගාමී. ගංගාව ගලාගෙන යන පැත්තට පීනන එක එච්චර අමාරු වැඩක්ද? පීනන්න දෙයක්වත් නැහැ ඇතැම් විටනේ. ගහගෙන යයි. මොයකට පැත්තට වේගෙන් යනවනේ ගඟ. අපි යයි ඒ පැත්තට. අතපය හොල්ලන්න දෙයක්වත් නැහැ. වැටීම පමණ ප්‍රමාණවත් නේ. ඒ ගඟට වැටීම පමණක් ඇති අපි ආයේ ඈතටම. ඒත් උඩහට එහෙම යනවද?
යන්නේ. ඒකට සැබෑ වීරියක් ඕනද නැද්ද? ඕනි. බලය තියෙද්දි ඉවසන්නත් අන්න ඒ වගේ තමයි. බලය තියෙද්දි ඉවසීම සැබෑම උඩුගම්බලා පිනීම. දුර්වල වෙලාවේදී ඉවසීම ගඟ ගලන පැත්තටම යෑමක්. ඒක එච්චර අමාරු නෑ. ඒක හරි ලේසි. දුර්වල වෙලාව ඉවසන එක සරල දෙයක්. මොකද ඒකට අමුතු වීරියක් ඕනේ නෑ. Taman දුර්වලයි කියලා දන්න එකම ඇතිද මදිද? හොඳටම. ඒ නිසා ඔබ ඇත්තටම ඔබ බලවත් වෙලාවේදී කන්ති කියන ධර්මයේ පොඩි. තන ඔබයි දන්නේ නේ? වෙලාව ඔබයි දන්නේ. මොකද ඔබ බලවත් වෙලාව කියන්නේ ඔබට නරකම අකුසල් ටික කරගන්න පුළුවන් වෙලාව. මේ තවත් උදාහරණයකින් කිව්වොත් ඒක තව තේරෙනවා. දැන් මෙතනදිත් අපි ඉවසීම තියාගන්න ඕන ප්‍රාණඝාත නොකරන්න අදරයට කාමර දොර වැහුවට පස්සේ. මధుරෙක් ඇවිල්ලා කනකොට ඔබ ඉවසන්න ඕනේ. මෙතෙන්දිද කාමර දොර වැහුවට පස්සේ. අන්න හරි කාමරේ දොර වැහුවට පස්සේ. මොකද හේතුව? හේතුව තමයි එතන ඔබට දැන් නිඳා කරන්න කවුරුත් නෑ කාමරේ දොර වහලා තියෙන්නේ. ඔබ මధుරව මරණ බව අනිත් අයට පේන්නෙත් නෑ. ඔබට සම්පූර්ණ බලය තියෙද නැත? සම්පූර්ණ බලය තියෙනවා. ඔබ 99%ක්ම මරන්න ඉඩකඩ වැඩිද නැද්ද? වැඩි. දැන් ඒ වෙලාවේ ඔබ අකුසලෙන් වළක්වන එකම හේතුව මොකද්ද? කර්මයයි කර්මඵලයයි ගැන තියෙන අවබෝධින්ද ඉවසන එකනේ. දැන් මෙතනදී ඒ වගේ කර්මය කර්මඵලය ඕව හිතන්න ඕනද? මෙතනදී නෑ. මෙතනදී ඔබ ඉබේම පාලනය වෙනවා. මොකද හේතුව? හාමුදුරුවෝ දැක්කොත් හොඳ නෑ. එච්චරයි. ඒ කියන්නේ ඔබව පාලනය වෙන හේතුවක් මෙතන තියෙනවා. ඔබව පාලනය වෙන හේතුවක් මෙතන තියෙනවානේ. හාමුදුරු කෙනෙක්. ඊළඟට ඔබව පාලනය වෙන සිතුවිල්ලක් මෙතන ඇති වෙලා තියෙනවා. සංස්කෘතික සිතුවිල්ල. පන්සිල් අරගෙන ඉන්න වෙලාවේ ප්‍රාණඝාත කරන්නේ නැත. බණ අහන වෙලාවේ සත්තු මරන්නේ නැත. සංස්කෘතික සිතුවිලි නේ. ආගමික සිතුවිලි. ඒවයි බලයට දැන් ඔබ යටත්. හැබැයි මේ වෙලාවේ ඔබ නොයිවසුවත් ඔය ටික හින්දා ඔබ මේ වෙලාවේ ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඔබට බලය තිබුණා. ඒක ගහන්න පුළුවන් වුණාට ගහන්න නැහැ. වෙන බලයකට ඔබ යටත්. හැබැයි ඔබ එවැනි බලයකට යටත් නැති වෙලාව තමයි පුද්ගලික වෙලාව. තනියෙන් ඉන්න වෙලාව නේ. තනියෙන් ඉන්න වෙලාව. කාමරේ දොර වහපු වෙලාව. ඒ වෙලාවේදී ඔබ ප්‍රාණඝාතයක් කරන්නේ නැතුව ඉන්නවා නම් ඒකට හේතුව තමයි ඔබ ඒක අයහපත් බව තේරුම් අරගෙනද නැද්ද? තේරුම් අරගෙන. ඒක කරන්න. මොන තත්ත්වය ඇතුළේවත් ඒක කරන්නේ නැහැ. මොකද ඒක ඔබ අයහපත් කියලා පිළිගන්න. ඒක ඔබ විශ්වාස කරන ඒක අයහපත්. එච්චරයි. දැන් ඔබට වැටහෙන්න ඕන එක දෙයක්. මොකද්ද? ඉවසීම නම් අවබෝධයයි. ඉවසීම තහවුරු වෙන්නේ අවබෝධය වාදනය වෙන ප්‍රමාණය මත. ඒ කියන්නේ යමක් නරක ඇයි කියලා අවබෝධ වෙන තරමට කොච්චර අවස්ථාවක් අපි ඒක කරන්නේ නැහැ. ඒක තමයි ඉවසීම. එතකොට ඒ ඉවසීම බයක් ඇතුලේ, තැති ගැනීමක් ඇතුලේ, නැහැකියාවක් ඇතුලේ, වෙන ප්‍රශ්නයක් ඇතුලේ වෙන දෙයක් නෙවෙයි. තේරුම් ගැනීම. තේරුම් ගත්ත අය කොච්චර අවස්ථා යෙදුනත් ගැටෙන්නේ නැහැ. එයා ඉවසන්. හැබැයි ඒ ඉවසිල්ල නොතේරුම් ගත්ත අය හිතන්නේ කොහොමද? නොතේරුම් ගත්ත අය හිතනවා එයාට බලය තියෙද්දිත් එයා ගැටෙන්නේ නැති වුණාම මහා පෞරුෂයක් තියෙනවා කියලාද? කිසිම පෞරුෂයක් නැහැයි කියලාද? කිසිම පෞරුෂයක් නැහැයි කියලා නේ. එහෙම කොන්කරන. ඒ නොතේරුම් ගත්ත මිනිස්සුන්ගේ ඒගොල්ලෝ හිතනවා බලය තියෙන මිනිහා ගැටෙන්න ඕන. ඒගොල්ලෝ එහෙම හිතනවා. බලය තියෙන වෙලාවේ ඇයි නොගැටෙන්නේ කියලා අහනවා. ඒත් බලය තියෙන මිනිහා ශිෂ්ට මිනිහෙක් නම් තමයි ගැටෙන්නේ. බලය තියෙන මිනිහා අවබෝධයෙන් ඉන්න මිනිහෙක් නම් එයා ගැටෙන්නේ. ඒක අනුවණයට තේරෙන කාරණයක් නෙමෙයි. එයා හිතන්නේ බලය තියෙන වෙලාවේ රණ්ඩු වෙන්න. මොකද චූටි කාලේ ඉඳලා බහුතරයකට උගන්වලා තියෙන්නේ ලොකු උණන් අවව පුළුවන්. නේද? එහෙමනේ උගන්වන්නේ නේද? ගොඩාක් ඒවා ලොකු උණන් පුළුවන්. දැම්ම ඔයාට බෑ.
ඉතින් එතකොට ගොඩකගේ ඔළුවට ගිහින් තියෙන අදහස මොකද්ද? ලොකු නම් අපිට ඕන අයහපතක් කරන්න පුළුවන්. ඒකනේ මිනිහ තැනකට යන්න අයහපත් වෙන්නේ අපේ රටට. මේ පොඩි කාලේ හොඳට තැනකට ගියපු නැති කාලේ හරි සීලාචාරව ඉඳපු මිනිස්සු තැනකට ගියපු ගමන් අසීලාචාර වෙනව දැකලා තියෙද? දැකලා තියෙනවානේ. මේ හොඳට ඉඳපු ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් උනන් දඟලන හැටි බලන්න. නිකම් රට පහකට වැඩක් ඇති තනතුරක් යන්නේ. ප්‍රාදේශ සභා මන්ත්‍රී කොහොමද දඟලින්නේ? හැමෝම නෙමෙයි. අපි දකින්නනේ. පළාත් සභා පාර්ලිමේන්තු කියන්නේ. ඒ මොකද හේතුව? එයාගේ ඔළුවට මේ සංස්කෘතිය ඇතුලේ මේ සංස්කෘතිය කියන්නේ බෞද්ධ සංස්කෘතිය නෙමෙයි. මේ රටේ මිනිස්සු හදාගත්තු සංස්කෘතිය. ඒක ඇතුලේ ඔළුවට චූටි කාලේ ඉඳලා දාලා තියෙනවා. ඔයා තැනකට ගියාම ඔයාට පුළුවන් ඕම හැසිරෙන්න. ඒකනේ අපි අපේ රටේ මිනිස්සු മന്ത്രിතුමා රෝන් සයිඩ් යනකොට සැලියුට් ගහලා සාමාන්‍ය මිනිහෙක් යනකොට බයින්නේ. മന്ത്രിතුමා රෝන් සයිඩ් යනකොට පාරේ නේ අනිත් පැත්තෙන් යනකොට කඩාගෙන මිනිස්සු සැලියුට් ගහනවා. දැකලා ඇති නේ? අත්තුස්සනවා ජය වේවා කියනවා නේ. ඒ කියන්නේ යන්නේ රෝන් සයිඩ්. සාමාන්‍ය මිනිහෙක් යනකොට මොකද වෙන්නේ? සාමාන්‍ය මිනිහෙක් වැරදි පැත්තෙන් ගියොත් පොලිසියත් අල්ලනවා. මිනිස්සුත් බයිනවද නැත? පිස්සෙද්ද කොහෙදයි කියන්නේ. බලය තියෙන වෙලාවට ගියොත් පිස්සෙක් කියන්නේ. දැන් ඒකෙන් තේරෙනව නේද අපේ සමාජය ඉවසන්න ඕනි මිනිස්සු කියලා අඳුරගෙන තියෙන්නේ කවුද? නොහැකි අය. දුර්වල අය. හයියක් නැති මිනිස්සු තමයි ඉවසන්න ඕනි කියලා ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා හැම මිනිහෙක්ම මේ යුගයේ උත්සාහ කරන්නේ මොකද්ද? තැනකට එන්න. ඒ තැනකට එන්න තියෙන ආසාව ඇතුලේ ඊළඟට ඒක ඇතුලේ තියෙන කතාව තමයි මොකද්ද? එයා දන්නවා මටත් අර විදියට නටන්න පුළුවන් මාත් තැනකට ආව. ඒක තමයි අපේ රටේ ඇත්ත. ඒකයි තැනකට එන මිනිහා අසීලාචාර මිනිහෙක්. එනිසා මේ දරුවන්ට හරි කියලා දෙන්න මේව කියලා දෙන්න එකයි මම. මේ දරුවන්ට හරි කියලා දෙන්න අපේ තැනකට යන්න තමයි ශිෂ්ට වෙන්නේ. අපි දුර්වල වෙලාවෙ ශිෂ්ට වෙලා ඉන්නේ අවබෝධයෙන් නෙමෙයි බයට. ඒත් අපි බලවත් වෙලාවේදී තමයි තැනකට ගියාම තමයි අපිට අයහපත් ලෙස හැසිරෙන්නම බැරි. චූටි කාලේ අපේ යම් යම් නොහික්මුණුකම් තිබුණත් අපි තැනකට ආවන් එහෙම කරන්න බෑ. අපි ලොකු වෙන්න හික්මෙන්න ඕන. අපි වයසින් මෝරන්න උගත්කම් වැඩි වෙන්න ධනය බලය අපිට ලැබෙන්න මොකද හික්මෙන්න ඕන. එහෙම නොහික්මුමෙන් වැඩ කරන තත්ත්වයට ආවොත් මේ රටේ මිනිස්සු තැනකට යන එක ගැන අපි බය වෙන්න ඕනිද නැද්ද? බය වෙන්න ඕනි. ඇයි? කවුරුත් හිතාගෙන ඉන්නේ තැනකට ගියාම ඕන එකක් කරන්න පුළුවන් කියලා නේ. එතකොට හොඳම දේ තමයි මිනිස්සු තැනකට යන්නේ නැතුව තුන්වෙනි ලෝකෙ නෙමෙයි හතරවෙනි ලෝකෙ වගේ ඉන්න එක හොඳයි. එයි මේ රටේ මිනිස්සුන්ගේ ඔළුවේ වැඩ කරොත් අපි තැනකට ගියාම අපිට පුළුවන් අපිට ඕන එකක් කරන්න. එහෙම ඕන එකක් කරන්න බෑ. එහෙම කිරීම තැනකට ගියපු අය එහෙම කිරීම මහා විපත් ගෙනල්ලා දෙනවද නැද්ද? මහා විපත් ගෙනල්ලා දෙනවා. දුර්වල කෙනෙක් එහෙම කළොත් පාලනය කරන්න පොලිසිය හරි ඉන්නවා. බලවත් අය කරන වැරදි පාලනය කරන පොලිසියක්වත් නැති වෙලාවල් තියෙනවා. ඒ හින්දා ඔබ පුහුණු වෙන්න පුද්ගලිකව ඔබට බලය තියෙන හැම තැනම කන්ති ඉවසන්න. ඉවසන්න. බලය තියෙන හැම තැනම ඉවසන්න. ඇයි ඉවසන්න ඕනි? ඒ හැසිරීමේ තියෙන නරක අවබෝධ කරගන්න. අපි කියමුකෝ පාරේ අපි ඉවසිල්ලෙන් යන්න ඕනියයි. පාරේ නොඉවසිල්ලෙන් යන එක වැරදි. පාරේ අපි નિયમિત මන්තිරුවේ යන්න ඕනි. ඇයි? ඒ වැරදි මන්තිරුවේ ගියොත් ඒ එන මිනිස්සුත් අමාරුවේ වැටලා අපිත් අමාරුවේ වැටලා ලොකු ප්‍රශ්නයක් එනවා. ඉතින් අපිට එච්චර හදිසියක් තියෙනවා මොකද කරන්න ඕනි? ටිකක් වේලපහින් එන්න ඕනි. එච්චරයි කරන්න තියෙන්නේ. කොච්චර බලය තිබුණත් අපි කරන්න ඕනි ඒකනේ. දැන් මම දන්නවා මෙතන නාවින්න කියලා. නාවින්න වුණත් මම අතුරුගිරිය ඉඳලා එනකොට එන්න පුළුවන් ප්‍රශ්න අභියෝග දන්න හින්දා මං 4:10ට පිටත් වුණා. මම මේ වලට 4:45ට ඉන්න ඔය බෝධිකාව. මං හරියටම 4:45ට එතනට. ඒ හින්දා මට මෙතන 5:10ක් තියලා බණ පටන් ගන්න පුළුවන්. දැන් මම බලය තියනවා කියලා මට ඕන විදියට යන්න බෑනේ. එහෙම කරොත් ඒක අශිෂ්ටකම. ඒක බෞද්ධකම නෙමෙයි.
අපිට බලය තියෙනකොට අපිට හැකියාව තියෙනකොට අපි ඉවසන්න ඕනේ. ඒකින්ද දුර්වලකමේ ප්‍රතිඵලයක් ලෙස ඉවසීම වෙනුවට අද ඔබ ඉගෙන ගත්ත මොකද්ද? බලවත්කමේ. මොන බලවත්කමේද? ප්‍රඥාවේ බලවත්කම. ඥානයේ බලවත්කමනේ. තේරුම් ගත්තු එකේ වැඩි බව නිසා ඉවසනවා. ඒකයි කියන්නේ අර පැරණි කවිය තියෙන ඉවසන දන රුපු යුදයට ජය කොඩියනේ. සතුරෝ දිනන්න ඕනි නම් මොකක් කරන්න ඕනිද කියලා කියන්නේ ඉවසන්න. ඉවසන අය එක්ක සතුරන්ට දිගටම ගැටෙන්න බැරුව. සතුරෝ පරදින. සතුරු පරදින කියන අතහැරලා දාන්න. ඒ කියන්නේ ඔබේ අඛණ්ඩ ඉවසීම සතුරෙකුට පරාජයක් ගෙනල්ලා දෙනවා. ඒක කෙටි කාලීනව ගණන් හදන කෙනෙකුට අනුව නම් නෑ ඒක එහෙම නෙමෙයි. නමුත් දීර්ඝ කාලීනව බැලුවොත් බුද්ධිමත්ව බැලුවොත් ඇත්තටම කිව්වොත් ඉවසන එක්කෙනා තමයි ජයග්‍රාහකයා. ඉවසන එක්කෙනා දිනපු එක්කෙනා. ඒ නිසා ඒක තේරුණා. දෙවෙනි එක සෝවචස්සතා. දෙවෙනි එක සෝවචස්සතා මම ඒක විනාඩි 5කින් කියලා මගේ පැය ඉවරයි බණ නිම කරනවා. සෝවචස්සතා. සෝවචස්සතා කියන්නේ කීකරුකම. කීකරු භාවය. දැන් සාමාන්‍යයෙන් කීකරු වෙන්න කියන්නේ අපේ ළමයින්ට කියනවානේ. පුතාලට කියනවා නේද කීකරු වෙන්න කියලා. අම්මට කීකරු වෙන්න, තාත්තට කීකරු වෙන්න, ගුරුවරුන්ට කීකරු වෙන්න එහෙම වෙන්න ඕනේ. කීකරු වෙන්න ඕනේ. අපි ඉගෙන ගන්න කාලේ කීකරු වීම අනිවාර්යයිද නැද්ද? අනිවාර්යයි. අනිවාර්යයි. මොකද අපිට සමහර තේරෙන්නේ නැති ඒවා අම්මන්ට තේරෙනවා. තාත්තට තේරෙනවා. ගුරුතුමා දේවල් තේරුම් අරන් ඉන්නේ. අපිට හොඳ නැති ඒවා තමයි පයි කියන්නේ. හොඳ ඒවා තමයි කරන්න කියන්නේ. එතකොට අපි වැඩි හිටියට ගුරුවරයාට ස්වාමීන් වහන්සේට අම්මට තාත්තට කීකරු වෙන්න ඕනේද නැද්ද? කීකරු වෙන්න ඕනේ. ඒකෙන් කියනවාද කීකරු බව කියන එක පුහුණු වෙන්න තියෙන ළමයි විතරයි කියලා? නෑ. වැඩි හිටියෝ වෙච්ච අපිත් කීකරු වෙන්න. අපිත් කීකරු වෙන්න. මොකද ඔබේ ගාව ධර්මයට විනයට කීකරු කමක් නැති වුණොත් ගුණ යහපත්කම් වලට කීකරු වීමක් නැති වුණොත් ළමයින්ට වඩා භයානක වැරදි කරන්න පුළුවන් කවුද? වැඩිහිටියෝ. අර ඉවසීම වගේමයි නේ. ඉවසීම වගේමයි. දැන් අපිට බලය, හැකියාව, තනතුරු, ධනය මේ ඔක්කොම තියෙද්දී අපි නීතියට අකීකරු වුණොත්, අපි සම්ප්‍රදායට අකීකරු වුණොත්, රීතියට අකීකරු වුණොත් නේ. මේ අකීකරුකම අපිට පළවෙනියටම විනාශ ගෙනල්ලා දෙනවා. ඊළඟට අපි නිසා තව පිරිසකටත් විනාශයක් වෙනවා. ඒ නිසා කවදාකවත් හිතන්න එපා කීකරු වෙන්න තියෙන පොඩි අයට ලොකු අයට කීකරු වෙන්න දෙයක් නැහැ කියලා. පොඩි අය ලොකු අයට කීකරු වීම ඇත්තටම කිව්වොත් මේ බය නැහැ. ඇත්තටම කිව්වොත් බය. යටත් වීම. ඒක නිවැරදි කීකරුකමක්. සැබෑ කීකරුකම නම් යමක් අයහපත් බව අවබෝධ කරගත්තට පස්සේ දිවිහිමියෙන් මැරෙන තුරා ඒ දේ නොකිරීමයි. සැබෑ කීකරුකම නම් යමක් යහපත් කියලා අවබෝධ කරගත්තට පස්සේ ඒ දෙය ජීවිතේ පුරාම කිරීමයි. අකුසලයේ ලෙස අඳුරගත්ත මේකෙන් වෙන්වීමත් කීකරුකම, කුසලයේ කියලා අවබෝධ කරගත්තට පස්සේ ඒ තුල දිගටම පුහුණු වීමත් කීකරුකම. එතකොට කීකරු වෙන්න වයසක් තියනවද? නෑ 87 දිත් අපේ උපාසිකාවට කීකරු වෙන්න තියෙනවා. මොකටද? සබ්බ පාපස්සා කරනන්නේ. සියලු පව් නොකර ඉඳීමට කීකරු වෙන්න. කුසලස්ස උපසම්පදා. කුසලයන් දියුණු කරා. සමාධි තත්වයන් ඇතුළු කුසලයන් දියුණු කරන්න හිත කීකරු කරන්න. ඒ කුසල මාර්ගයට කීකරු වෙන්න බෑ. කීකරු වෙන්න. ඊළඟට සචිත්ත පරියෝදපණං හිත දමනය කර ගැනීමේ වැඩපිළිවෙලටත් ප්‍රඥාවටත් කීකරු වෙන්න. ඒ කීකරුකම ඇතුලේ ඔය කියන ආධ්‍යාත්මික තල තුනටම යන්න පුළුවන්ද බැරිද? යන්න පුළුවන්. එතකොට වයසක් තියෙද කීකරු වෙන්න? නෑ. 87 දිත් ධර්ම මාර්ගයට කීකරු වුණොත් ධර්ම මාර්ගයේ යෑම නිසා ප්‍රතිඵලයක් එයා ලබා ගන්න. අවුරුදු 100 වුණත් 100 දී වුණත් බලය තියෙන වෙලාවේ ධර්මයට විනයට කීකරු එක්කෙනාට යහපත් ප්‍රතිඵල හම්බෙනවා. එහෙනම් කීකරු වෙන්න වයසක් නැහැ. පොඩි කාලෙදි කීකරු වෙන්න කියන්නේ ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ළමයෙක් විදියට ඉන්න කාලයක් තියෙන අවුරුදු 20ක් වෙනකන් සාමාන්‍ය නීතියෙන් 18ක් වෙනකන් දෙමව්පියන්ගේ යටතේ තමයි දරුවෝ හැදෙන්න ඕනේ. ඒක නීතියනේ. රටෙත් නීතිය ඒක. ඕනෝනේව කරන්න බෑ. ඕනෝන තැන යන්න බෑ. ඕනෝන විදියට අඳින්න බෑ. ඕනෝන විදියට හැසිරෙන්න බෑ. නීතියෙන් බෑ.
එහෙම වැරදි විදියට අවුරුදු 15 දී 16 දී ළමයෙක් හැසිරුණොත් ඇත්තටම ඕන්නම් අම්මලාට පුළුවන් පොලිසියට කෝල් කරලා පරිවාසයට දාන්න. ඕන්නම් පුළුවන්. මොකද එහෙම ළමයෙක් පවතින නීතියට ළමයෙකුට අයිති නැති දේවල් භුක්ති විඳින මට්ටමට ගියොත් පවතින නීතියට පටහැනිව ගියොත් ඒවට කියන්නේ මොකද්ද? ළමා අපචාර. ළමා අපචාර. දැන් ගොඩක් මිනිස්සුන්ට ළමා අපචාරයි අපයෝජනයි පැටලිලා තියෙනවා. ළමා අපචාර කියන්නේ ළමයෙක් කරන වැරදි. ළමයෙක් පවතින නීතියට රීතියට පටහැනිව වැඩ කරනවා නම් ඒවට කියනවා මොකද්ද? ළමා අපචාර. ඒව කරොත් දඬුවම හම්බෙන්නේ කාටද? ළමයට. ළමා අපයෝජන කියන්නේ මොනවද? වැඩිහිටියෙක් විසින් ළමයෙකුට කරන වැරදි. කායිකව හෝ වෙනත් විදිහකට එයා කරන වැරදි. ඒක තමයි අපයෝජන. ළමයෙක් අපයෝජනය කිරීම අපරාධයක්. ඒක දඬුවම් හම්බෙන එක. ඒ වගේම ළමයෙක් වැරදි ලෙස හැසිරීමත් දඬුවම් ලැබෙන එක. කොටින්ම එයා අම්මා ගාව තියනවද තාත්තා ගාව තියනවද නැත්නම් පරිවාස දෙපාර්තමේන්තුවේ යටතට යවලා පුනරුත්ථාපනයට යවනවද කියන එක තීන්දුව කරන්නේ කවුද? දිසා විනිසුරු. එච්චරට ළමා අපචාර වලට දඬුවම් තියෙනවා. දැන් ගොඩාක් අය අපේ ළමයි දන්නේ නැහැ ඒ තත්ත්වයක් එහෙම තියෙනවා කියලා රටේ. දෙමව්පියෝ දන්නෙත් නැහැ එහෙම නීති තියෙනවා කියලා. ඒව ඇත්තටම දැන් දැනුවත් වෙන්න කාලේ හරි. මොකද හේතුව ළමයින්ට පෙන්වා දෙන්න අවශ්‍යයි. ඒගොල්ලෝ නීතියෙන්ම ගැට ගැහිලා බැඳිලා ඉන්නවා වැරදි නොකර. අවුරුදු 18ක් වෙනවා. 18න් පස්සේ සමහර දේවල් නිදහස්. සමහර දේවල් වලට අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඉතින් යාට දේවල් තේරලා තියෙන්න බෑ. අවුරුදු 18ක් ජීවත් වුණා කියන්නේ නේ දශක දෙකකට ආසන්න කාලයක්. කොහොම නමුත් කීකරුකම කියන්නේ ළමා කාලේදී නම් බයට වෙන එක. හැබැයි වැඩිහිටියෙක් කීකරු වීම කියන්නේ තේරුම් අරගෙන. මම පව් නොකර ඉන්නවා නම් ඒකේ අදහස තමයි මොකද්ද? මම ධර්මයට කීකරුයි, විනයට කීකරුයි. හැබැයි ඒ කීකරුකම මගේ ඇවිල්ලා තියෙන්නේ කොහොමද? පවෙහි තියෙන විපාක පිළිබඳව අවබෝධය. පව් නොකර හිටියොත් ලැබෙන ආනිසංස පිළිබඳව අවබෝධය. අනේ අවබෝධය අපේ කීකරුකම සදාකාලික කරනවා. දැන් ආයේ අපිට අපිව කීකරුද නැද්ද කියලා හොයන්න බලන්න කෙනෙක් නැහැ. ඒක බලා ගන්න ඕනේ කවුද? තමන්මයි. මම ධර්මයට කීකරුද? මං විනයට කීකරුද? අවුරුදු 18 පෑන්නත් පස්සේ අපි ගැන බලා ගන්නවා. අපව බලන්න කවුරු බුදුහාමුදුරු බලන් ඉන්නේ නැහැ. වෙන දෙවිවරු කවුරුවක් බලන් ඉන්නේ අපි දිහා. අපි තමයි බලා ගන්න. අත්ත දීපා විහෙරත භික්කවේ අත්ත සරණා න අනඤ්‍ය සරණා. සිංහලෙන් කවියක් කියන්නේ තමා හිසට තමා අතමය සෙවණැල්ල නේ. තමන් බලා ගන්න ඕන තමන් ගැන. ඒක තමයි නියම කීකරුකම. පොඩි කාලේදී අපේ චූටි දූල පුතාලත් හොඳට අම්මා තාත්තා කියන දේ අහන් ඉන්න ඕනේ. ඊට විරුද්ධ වැඩ කරන්න නැතුව ඉන්න ඕනේ. එතකොට තමයි හොඳට ඉගෙනගෙන තැනකට එන්න පුළුවන්. තේරුණා නේද? ඒක තේරුම් ගන්න ළමා කාලේ තියෙන. නමුත් එහෙමයි කියලා අපිට ළමයින්ට ඒක බෝල් එකක් විදියට පාස් කරන්න බෑ. අපි ළමයින්ට කිව්වොත් සුවචෝචස්ස ඕගොල්ලොන්ට තමයි. සෝවචස්සත අපිට නෙමෙයි. ඒ ඕගොල්ලොන්ට. එහෙම කියන්න ගියොත් අපි මේ ධර්මයේ පුහුණු වෙන එක නවතිනවද නැද්ද? නවතිනවා. මාත් කීකරු වෙන්න ඕනේ මේ ළමයි කීකරු වෙන්න. මාත් කීකරු වෙන්න ඕනේ මගේ පොඩි හාමුදුරුවෝත් කීකරු වෙන්න. කොමකටද කීකරු වෙන්නේ? වැරදි දේ නොකර ඉඳීමටයි, නිවැරදි දේ කිරීමටයි. ඒ ඇති. වැරදි දේ නොකර ඉන්න කීකරු වෙන්න ඕනේ, නිවැරදි දේ කරන්න කීකරු වෙන්න ඕනේ. හරි. ප්‍රමාණවත්. ෆැක්ට් ඉගෙන ගත්තනේ ධර්ම කරුණු දෙකක් ඉගෙන ගන්න. කන්ති ගැන පූර්ණ අවබෝධයක් ලබා ගත්ත ඉවසීම කියන්නේ මොකක්ද කියලා. දෙක සෝවචස්සතා ගැනත් සැලකිය යුතු අවබෝධයක් ලබා ගන්න. කීකරුයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුම් චිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරම්ති තී. කවුරුත් වන්දනා කරන්ට අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා. රාගක්ඛයෝ
නිබ්බානං